නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම අධ්‍යයනය පිණිස උපකාරක වන පාඩම් මාලාවක් ලෙසින් දිගහැරෙන පාලි භාෂා ව්‍යාකරණ විග්‍රහ කිරීමේ වැඩසටහන අරණක විහරණ තේමාවෙන් අද දවසෙත් ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. පාලි භාෂාවතරණය පළවෙනි කෘතිය පාදක කරගෙනයි අපි මේ පාලි පාඩම් මාලාව ඉදිරිපත් කරන්නේ. මේ වෙද්දී ග්‍රන්ථයේ බොහෝ අභ්‍යාස ප්‍රමාණයක් කතා කරලා අවසానයි. ඒ අභ්‍යාසය තුළ සුවිශේෂී වූ ව්‍යාකරණ විධීන් හඳුනා ගැනීමකට ලක්වනවා. බොහෝ සෙයින් මේ හඳුනාගත්තු ව්‍යාකරණ රටාවන්ගේ තවත් දිගුවක් තමයි දෙවෙනි පොතට තුන්වෙනි පොතට ගියපුවම මුණ ගැසෙන්නේ. ඊට අතිරේකවත් කාරණා තියෙනවා. නමුත් මෙන්න මේ පදනම අවශ්‍යයි දෙවෙනි පොතට සහ තුන්වෙනි පොතට. මේ පදනම අවශ්‍යයි පළවෙනි පොතෙන් හදලා දෙන්න. ඒ වගේම මේ පළවෙනි පොත හරියකට අවබෝධ කරගෙන යෙදුණා නම් පැහැදිලිවම බොහෝ දුරට පෙළ ග්‍රන්ථයක් අරගෙන පරිශීලනය කරන්නට පුළුවන් තරම් මට්ටමකට දැනුමක් හැදෙනවා. අට කතාවට යන්නට අපට මීට වඩා යම් පමණකට අවශ්‍යයි. විශේෂයෙන්ම සමාස තද්ධිත කාණ්ඩ අට කතාවේදී බොහෝ කොට අවශ්‍ය වෙනවා. නමුත් දැන් අර භාෂාව යෙදීම අනුව විමසපුවාම පෙළේ යෙදෙන පාලි හුරුව හරි සරලයි සුගමයි. ඒ වගේ මේක ආකර්ශනීය පහසුවෙන් ග්‍රහණය වෙනවා. නමුත් අට කතාවට යද්දී ඒ ස්වභාවය එපමණක්ම නැහැ. පෙළේ හුරුවත් අරගෙන දියුණු අවස්ථාවක් නැත්නම් භාෂාවේ විකාශනය වුණු අවස්ථාවක් තමයි අට කතාවට ගියපුවම තියෙන්නේ. ඒක නිසා අපට ව්‍යාකරණ තවදුරටත් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ හරියට එද්දී පාඩම් ටිකක් අපහසු වන්නට නැත්නම් අපහසුයි කියලා වැටහෙනවා වෙන්නට පුළුවන්, ගැඹුරුයි කියලා වැටහෙනවා වෙන්නට පුළුවන්. නමුත් එහෙම කල්පනා වුණත් ඒ හැම දෙයක්ම තමා පිළිබඳව නේද? තමාට වටිනාකමක් ලබා දීලා එහෙම නැත්නම් මේ කරන අධ්‍යයනය තුළ අවසානයේ ලබා ගන්න දේ තමා පිණිසයි. මේ ලබන භාෂා දැනුම උපයෝගී කරගෙන ධර්මයක් දැනගත්තොත් ඒ දැනගත් ධර්මයේ තුල පීරලා ප්‍රතිපත්තියක් වැඩුවොත් ඒ තමා පිණිසයි. ඒ නිසා මේ බඳු දෙයක් ධර්මයේ හැදෑරීමක්, භාෂාව හැදෑරීමක්, විශේෂයෙන් පාලි භාෂාව තමා පිණිස කරගන්නා වූ අර්ථයක්. ඒ විදිහට කල්පනා කරගෙන අත් නොහැර මේ කටයුත්ත සිද්ධ කරන්නට ඕන. අභ්‍යාසයට යන්නට කලින් පුංචි කරුණක් කියන්නට. කලින් අභ්‍යාසකදී අතරමඟදී අපි කිව්වා පුරිසෝ ගාමං ගච්ඡති. මේ අවස්ථාවේදී ගච්ඡති කියන ක්‍රියාව නේද? පුරිසෝ ගාමං ගච්ඡති කියන්නේ කර්මකාරකද කර්තෘකාරකද? කර්තෘකාරකයි නේද?
ඒ වාක්‍ය කර්මකාරකයේ දෙන්නට පුළුවන්ද කියන එකක් නේද කීවේ. ඒක රූප සිද්ධියේදී එනවා ඉවන්නාගමෝ වා මේ ආඛ්‍යාත කාණ්ඩේ කර්මකාරක ක්‍රියා හදද්දී ඉකාර ආගමයේ පිළිබඳ මේ සූත්‍රය කියද්දී සබ්බේහි ධාතුහි සියලු ධාතුන් කෙරෙන් තස්මින් භාවකම්ම විසයේ යප්පච්චේ පරේ ඒ භාව සහ කර්ම විෂයෙහිදී නැත්නම් භාව සහ කම්ම කාරක අවස්ථාවේදී ඒ අදාළ ක්‍රියාව හදද්දී යප්පච්චේ පරේ අපි කීවේ භාවකම්මේසු යෝ කියලා ය ප්‍රත්‍ය ගන්නවා කියලා. අන්නේ ය කියන ප්‍රත්‍ය පරකල්හි ඉවන්නාගමෝ හෝති වාති ඊකාරාගමෝ. එකෝ ඊකාරයක් ආගම වෙනවා නේද? පචති කියන තැනදී පචීයති කියලා වුණේ නේද? ඊකාරාගමෝ වා නැත්නම් ඊකාරයක් ආගම වෙනවා. වවත්තිත විභාසත්තෝ යං වාසද්දෝ. මේක ව්‍යවස්ථිත විභාෂයි කියන්නේ සූත්‍රයේ තිබුණා කියලා ඒකාන්තයෙන් වෙන්නේ නැහැ. යෙදීම අනුව කර්තෘගේ කැමැත්ත අනුව කර්තෘ විවක්ෂා කියලා කියන්නේ නේද? ඒ කියන්නේ හැමතැනම බලාපොරොත්තු වන්නට විකල්පයක් වෙන්නට පුළුවන්. ඒක කියලා උදාහරණයක් කියනවා ගච්ඡහි යතේ ගාමෝ දේවදත්තේන. ගච්ඡහි යතේ ගාමෝ දේවදත්තේන. දේවදත්තේන ගාමෝ ගච්ඡහි යතේ නේද? ඒක කර්මකාරකද කර්තෘකාරක? ඒක කර්මකාරක නේද? දේවදත්තේන ගාමෝ ගච්ඡහි යතේ. ඒක කර්තෘකාරක වාක්‍ය මොකක්ද? දේවදත්තෝ ගාමං ගච්ඡති. දේවදත්තෝ ගාමං ගච්ඡති නේද? ඒක නිසා ගච්ඡහි යතේ කියලා කර්මකාරක අවස්ථාවක් හැදෙන්නට පුළුවන් පිළිවෙලි ගච්ඡහි යන්තේ ගච්ඡහි යසේ ගච්ඡහි යව්හේ ගච්ඡහියේ ගච්ඡහි යාම්හේ කියලා මෙන්න මේ විදිහට තවදුරටත් විග්‍රහයක් එනවා රූප සිද්ධියේ. ඒක නිසා ඒ විදිහ ආකාරයකුත් තියෙනවා මතක තියාගන්න. ගච්ඡති කියන ක්‍රියාව කර්මකාරක වර්ණගුණ අවස්ථාව. හරිනේ. එහෙනම් අපි අද දවසේ පාඩමට යන්නට අවසානයේදී කතා කළේ කාර්යවත් හේත්වර්ථ පද. හේත්වර්ථ පද නේද? තවත් දෙවන්නේකු ලවා කරවා ගන්නවා. ප්‍රයෝජ්‍ය ක්‍රියාව. දෙවන්නේකු ලවා කරවීම. කරෝති කීවොත් කරනවා. ඒ කරෝති කියන ක්‍රියාව හැදෙන්නට උපකාර වුණු කර ධාතුව ඒ ක්‍රියා ධාතුවෙන් පරව නේ ණය නාපේ නාපේ මතකයි නේද ප්‍රත්‍ය හතර නේ ණය නාපේ නාපේ ඔන්නේ ප්‍රත්‍ය හතර යොදලා කර ධාතුවෙන් පරව හදා ගන්නට පුළුවන් කාරේති කාරයති කාරාපේති කාරාපයති නේද? ඒකේ අදහස කරයි නෙමෙයි කරවයි. ඒ කියන්නේ කරන්නට සලස්වනවා නේද? පචති කියන ක්‍රියාවේ මොකක්ද හේත්වර්ථය? පචති ප්‍රයෝජ්‍ය ක්‍රියාව පාචේති පාචේති එහෙම ගන්න පුළුවන්. එහෙම නැතිනම් නේ ඔන්න නේ ප්‍රත්‍ය දැම්ම පාචේති කියලා. ණය ප්‍රත්‍ය දැම්මු. ණය ප්‍රත්‍ය පාචයති. ඔව් පාචේති. ඊළඟට නාපේ පාචයාපේති. නාපේ පාචාපේති පාචාපේති නැත්නම් පචාපේති කියලා වගේ නේද? පචාපේති. ඔව් මුලට ඒ ස්වරය අර අපි කීවේ ව්‍යාකරණයේ කීවට බලාපොරොත්තු වෙන්නට බෑ හැමතැනම පෙළ යටවා එහෙම එදී කියලා නේද? අනිත් එක තමයි පචාපේති පාචාපේති ඒ වගේ හැදෙන්නට ඕන. මේක දීලා තියෙන උදාහරණ ටිකක් නේද? පාචේති කියන්නේ පිසන්ට සලස්සනවා නේද? තවත් දෙවැන්නේකුලා පිසවනවා. පිසවනවා. පිසවනවා.
නහාපේති නහවනවා. භෝජේති අනුභව කරවනවා. අනුභව කරවනවා කියන්නේ දැන් භුංජති කියන්නේ අනුභව කරනවා. භුංජේති. ඔව්. ඒක දැන් භෝජේති කියලා හදෙනවා. භෝජේති. මොකද භුජ ධාතුවෙන් පරවනේ මේ යෙදලා තියෙන්නේ. එහෙමයි. එතකොට අපි කිය වෘද්ධියක් එනවා කියලා උකාර ඔකාර වෙනවා කියලා. ඒ වෙලා තියෙන මේ භෝජේති. මට අවශ්‍ය මේ අනුභව කරවයි කියන්නේ මොකද්ද? දැන් අම්මා දරුවා ලවා බත් අනුභව කරවයි. නේද? මව දරුවා ලවා බත් අනුභව කරවයි. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අම්මා ළමයාට බත් කවනවා කියන එක. නේද? එහෙම කියන්නත් පුළුවන් ඒ වාක්‍යය. අම්මා දරුවා ලවා බත් අනුභව කරවයි. එහෙමත් කියන්න පුළුවන් අම්මා දරුවාට බත් කවයි. එකම අදහස් සිංහලේදී. ඒක මතක තියාගන්න. නිසීදාපේති කියන්නේ හිඳවයි. හිඳවයි. සයාපේති නිදි කරවයි. දාපේති දෙවයි. ගන්හාපේති ගන්වයි. ආහාරාපේති ආහාරාපේති ගෙන්වයි. හරාපේති යවයි නැත්තම් ඉවත් කරවයි. ඔව්. ඉවත් කරනවා. ඊළඟට චෝරාපේති නැත්තම් චෝරාපයති සොරකම් කරවයි. මාරාපේති මාරාපයති මරවයි. දේශාපේති දේශාපයති දේශනා කරවයි. ඔව් දේශනා කරවයි. පාතාපේති පාතාපයති හෙලවයි. ඔව් හෙලවයි. පතති කියන්නේ තමා වැටෙනවා. නේද? පාතාපේති කියන්නේ තව කෙනෙක් වැටෙන්න සලස්සනවා. නේද? ඒකයි මේ හෙලවයි කියන වචනේ තේරුම. තපාපේති තබවයි. ඔව්. තබ්බවයි. මේක තියෙන. යෝජාපේති යොදවයි. යොදවයි. නේද? මතකයි නේද? යෝජාපේති. යුජ ධාතුවෙන් පරව තමයි මේ නාපේ ප්‍රත්‍ය එකාස් වෙලා තියෙන්නේ. එදා ඉතින් මේක කියලා දුන්නා නේද අපි යුජ ධාතුවේ පූර්වස්වරයට වෘද්ධියක් එනවා. උකාරයේ වෘද්ධි අවස්ථාව මොකද්ද? අපි පිළිවෙලට කියවොත් අයන්නේ වෘද්ධිය මොකද්ද? අයන්න වෘද්ධිය. නෑ අයන්න වෘද්ධිය වෙනවා ආයන්න වලට. ඊළඟට ඊකාරය සහ ඊකාරයේ වෘද්ධිය ඒකාරය. ඌකාරය සහ ඌකාරයේ වෘද්ධිය ඕකාරය. නේද? එතකොට මෙතනදී යුජ ධාතුව තියෙන්නේ එහෙනම් పూర్ව අක්ෂරයේ තියෙන උකාරයට වෘද්ධිය වුණාම යුජ කියන එක යෝජ කියලා වෙනවා. යෝජ. නාපේ ප්‍රත්‍ය දුනාම යෝජාපේති කියලා ක්‍රියාව හැදෙනවා. පැහැදිලි නේද? කියන්න බලන්න අභ්‍යාස. අභ්‍යාසය 30 සිංහලට නැගිය යුතු 1 සෙට්හි වඩ්ඩකින් ගේහානි කාරාපේති සිටු තෙම වඩුවෙකු ලවා ගෙවල් සාදවයි. කොහොමද එන්නේ? සෙට්හි පඨමා ඒකවචන වඩ්ඩකින් ဒ ුතිය ඒකවචන ගේහානි ဒ ුතිය බහුවචන කාරාපේති වර්තමාන කාල පඨම පුරුෂ ඒකවචන හේත්වාර්ථ ක්‍රියාපදයක් නේද? කාරාපේති ඒක අභ්‍යාසයෙන් ලියද්දී මතක තියාගන්න ඕක නිකන් ලියලා බෑ. කාරාපේති කියන වචනේ හදලා පෙන්නන්න ඕනනේ. එකක් හදලා පෙන්නන්න. කාරාපේති කොහොමද මේ ප්‍රයෝජක ක්‍රියාව හදන්නේ කියලා. හේත්වර්ථ ක්‍රියාව. කර ධාතුව මුලින්ම ගන්නවා කර ධාතුව. කරණේනේ. කර ධාතුවෙන් පරව අපට කීවා මෙතන මොකද්ද අපි ගන්න ඕනේ ප්‍රත්‍යය
ආපේ. ඔව්. ප්‍රත්‍ය හතර මොනවද? නේ, නේ ණය නාපේ, නාපේ නාපය. මේ ප්‍රත්‍ය හතරනේ තියෙන්නේ. මෙතරට අරගෙන තියෙන්නේ නා නාපේ. නාපේ. අවසානයේදී එක්කාසු කරනවා වර්තමාන ආඛ්‍යාත ප්‍රත්‍ය තීකාරය නේද? ඊළඟ පියවර තමයි අපි මේ పూర్ව අක්ෂරයේ ස්වර වෙන් කරගමුකෝ. ඔය විදිහට එන්නේ නේද? ක කාරය ඔහම එන්නේ. ර මෙතනත් මූර්ධජ න කාරය වෙන් කරගත්තොත් ආපේ ති. මේ පියවර කිහිපයක් එකවරම ලියුවේ. ඊළඟට මෙන්න මේ මූර්ධජ න කාරයේ අපි විශේෂ කාර්යයක් කියව මොකද්ද? ඒකෙන් හඟවනවා මේ මුලින් ඉන්න ස්වරයාට වෘද්ධිය කරන්නට කියලා. නේද? එතකොට වෘද්ධිය වුණාම මොකක්ද තියෙන්නේ? ආ වෙන. ආ වෙනවා. ආකාරයක් වකට පත් වෙනවා. ඊට පස්සේ ර කාර්ය ආපේ ති නේද? ඊළඟට අපි කියව අවශ්‍ය කාර්ය කරගත්තයින් අනතුරුව මෙන්න මේ මූර්ධජ න කාර්ය ලොප් කරන්න අපට පුළුවන්. ලොප් කරන්නට පුළුවන්. දැන් එහෙනම් ඉතුරු වෙන්නේ මොනවද බලන්න? හල් ක කාර්ය ආයන්න ඊට පස්සේ මේ රයන්නෙත් අපි ස්වර වෙන් කරගත්තොත් ඒ ස්වර වෙන් කරලා ධාතුවේ අවසන් ස්වරය ලොප් කරන්නට අපේ සූත්‍රයක් තියෙනවා ධාතු සන්තෝ ලෝපෝ නේක සරස්ස කියලා. ඒ සූත්‍රය යොදාගෙන මේ ධාතාන්තයත් ලොප් කරගන්නට පුළුවන්. එහෙනම් දැන් බලන්න pāli භාෂාවේ කොහොමත් ස්වර වෙනම පිහිටවන්නේ නැහැනේ ව්‍යංජනයක් තියෙද්දි. පමුණුවනෝ නේද? ණයේ පරඤ්ඤුත්තේ කියන සූත්‍රය. මේකෙන් හැදෙන්නේ මොකද්ද? ආකාර එක්කාසු නම. කා රකාරයට ආකාර එක්කාසු නම මොකද්ද හැදෙන්නේ? රා පේති නේද? මෙතන හැදෙන්නේ කා මේ හැදෙනවා රා. ඔන්න ඔය විදිහට තමයි කාරාපේති කියන ක්‍රියාව හැදෙන්නේ. මතක තියාගන්න. ඒක නිසා ඔය අභ්‍යාසය ඔය අභ්‍යාසය පරිවර්තනය කරද්දී ඒ ආඛ්‍යාත පදය මේ විදිහට අපි හදන්නට ඕන. හදලා පෙන්වන්නට ඕන. පැහැදිලි නේද? කාරාපේති මේ විදිහට. දෙවෙනි වාක්‍යය මාතා දාරකං පොක්ඛරණින් නේත්වා නහාපෙස්සති. ඔව් නේත්වා කියන්න පුළුවන්. ඒත්ත නෙමෙයි. එත්ත කච්චායන ව්‍යාකරණ අපි කී පටන් ගන්නදී. පිටිපස්සේ ඉන්නේ බැඳි අකුරක් නම් එහෙම උච්චාරණය වෙන්නේ රස්ව. නෙත්වා. කොහොමද තේරුම් එන්නේ? මෞත්තමෝ දරුවා පොකුණට ගෙන ගොස් නහව වන්නීය. ඔව්. මාතා පඨමා ඒක වචනයි, දාරකං ဒ ුතියා ඒක වචනයි, පොක්ඛරණින් ဒ ුතියා ඒක වචනයි, නෙත්වා පූර්ව ක්‍රියාවක්, නහාපෙස්සති අනාගත කාල පඨම පුරුෂ ඒක වචන හේත්වාර්ථ ක්‍රියාපදය. ඔව්. නහවන්නීය කියලා කියන්න පුළුවන්. නැත්නම් නාන්නට සලස්වන්නීය නේද? එහෙම අර්ථකුත් ගන්නට පුළුවන්. ඒ වාක්‍යය එතකොට හේත්වාර්ථ ක්‍රියාව නහාපෙස්සති නේද? කොහොමද ප්‍රත්‍ය එක්කාසු වෙලා තියෙන්නේ? මේක නාපේ ප්‍රත්‍ය එකතු වෙලා අන්න හරි නාපේ. නහ ධාතුවෙන් පරව නාපේ ප්‍රත්‍ය එක්කාසු වෙනවානේ. ඒ විදිහට තමයි එන්නේ.
ඊළඟ වාක්‍ය 3 අම්හාකං පිතරෝ විහාරං ගන්්වා භික්ඛු භෝජාපේසුං අපගේ පියවරු විහාරයට ගොස් භික්ෂූන් වැළඳ වූහ. ඔව්. අම්හාකං චට්ටි ඒකවචනයි නෑ චට්ටි බහුවචනයි. පිතරෝ පඨමා බහුවචනයි. විහාරං ဒုတိ ය ඒකවචනයි. ගන්්වා පූර්ව ක්‍රියාවක්. භික්ඛු ဒုတိ ය බහුවචනයි. ဒုတိ ය බහුවචනයි. භෝජාපේසුං අතීත කාල පඨම පුරුෂ බහුවචන හේත්වාර්ථ ක්‍රියාපදයක්. ඔව්. එතනත් භික්ෂූන් කොහොමද පරිවර්තනය වෙන්නේ? භික්ෂූන් වැළඳ වූහ. ඔව්. වැළඳ වූහ. එහෙම කියන්නත් පුළුවන් නැත්නම් භික්ෂූන් ලවා ලවා ඒ ලවා කියන එකෙන් කියවෙනව නේද? මොකද්ද කියවෙන්නේ? මේක ප්‍රයෝජ්‍යාර්ථයක් තියෙන්නේ කියලා. එහෙමයි. නේද? තමා කරනව නෙවෙයි තවත් දෙවන්නකු ලවා කරවීම. එහෙමයි. නේද? එතන භෝජාපේසුන් භුඤ්ජති කියන්නේ තමානුභව කරනවා. භෝජේති නැත්නම් භෝජාපේති කියන්නේ අන් අයෙකු ලවා අනුභව කරනවා. අනුභව කරන්නට සලස්වනවා. එතකොට මෙතන භික්ෂූන් ලවා අනුභව කරවූහ. එහෙම ගන්නත් වැළඳ වූහ. ඊළඟ 4 තා වනිතායෝ දාසියෝ භත්තං පචාපෙන්ති. ඒ ස්ත්‍රීහු දාසියන් ලවා බත් පිසවත්. පචාපෙන්ති. ඔව්. එතන දාසියෝ කියන්නේ මොකක්ද විභක්තිය? ဒုတိ යවනේ. අයි වාක්‍ය කියවේ නෑ නේද? වචන ක්‍රියා කියන්න බලන්න. තා වනිතායෝ පඨමා බහුවචනයි. දාසියෝ ဒုတိ ය බහුවචනයි. භත්තං ဒုတိ ය ඒකවචනයි. පචාපෙන්ති වර්තමාන කාල පඨම පුරුෂ බහුවචන හේත්වාර්ථ ක්‍රියාපදයක්. ඔව්. එතන පචාපෙන්ති ක්‍රියාව හැදෙන්නේ කොහොමද? පච ධාතුවෙන් පරව ප්‍රත්‍ය නාපේ. නාපේ. උඩ භෝජාපේසුන් ක්‍රියාව කොහොමද හැදෙන්නේ? ඔව් නාපේ. එතන ධාතුව භුජ ධාතුව ඊළඟට ඕකාරය ඕකාරයක් වකටපත් වෙලා වෘද්ධියක් වෙලා. සාමාන්‍ය අවස්ථාවේදී හැදෙන්නේ භෝජාපේති. ඊළඟට එක හරියට භෝජාපේති කියන එක පාලේති ශබ්දය අතීත කාලයක් ආවනේ පාලේසුන් කියලා. අන්න ඒ වගේ රූපයක් තමයි ඔය භෝජාපේසුන් කියලා අතීත කාලයට ඇවිත් තියෙන්නේ. පැහැදිලිනේ? ඊළඟ 5 පාපකාරිනෝ පුරිසා අත්තනෝ දාසේහි බහූමිගේ මාරා පෙන්ති. පෞකාර පුරුෂයෝ තමන්ගේ දාසයන් ලවා බොහෝ මුවන් මරවත්. ඔව්. පාපකාරිනෝ පුරිසා පඨමා බහුවචනයි. අත්තනෝ චට්ටි ඒකවචනයි. අත්තනෝ චට්ටි ඒකවචන ඒකවචන. තමාගේ වෙන්න ඕන තෝරන. ඔව් තමාගේ. තමන්ගේ දාසේහි තතියා බහුවචනයි. බහූමිගේ ဒုတိ ය බහුවචනයි. මාරා පෙන්ති වර්තමාන කාල පඨම පුරුෂ බහුවචන හේත්වාර්ථ ක්‍රියාපදයක්. ඔව්. එතන මාරා පෙන්ති කියන එක මර ධාතුව නේද? මැරීම අර්ථය තියෙන්නේ. ප්‍රත්‍ය මොකද්ද? නාපේ. නාපේ ප්‍රත්‍ය. මර ධාතුවෙන් පරව නාපේ ප්‍රත්‍ය යොදලා මේ විදිහට හදලා බලන්න. ක්‍රියාව නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. ඊළඟ 6 ගහපතයෝ පුරිසේහි දාරකේ ගන්හා පෙන්ති. ගෘහපතිහු පුරුෂයන් ලවා දරුවන් ගන්වත්. ඔව්. ගහපතයෝ පඨමා බහුවචනයි. පුරිසේහි තතිය බහුවචනයි. දාරකේ ဒုတိ ය බහුවචනයි. ගන්හා පෙන්ති වර්තමාන කාල පඨම පුරුෂ බහුවචන හේත්වාර්ථ ක්‍රියාපදයක්. ඔව් බහුවචනයි නේද? ගන්හා පෙන්ති. එතකොට
ගහ ධාතුව තියෙන්නේ. ගහ ධාතුව ඊපස්සේ ඔක ගන්හ කියලා වෙනවා. ප්‍රත්‍ය මොකද්ද? ගන්හ කියන එක නාපේ ප්‍රත්‍ය එක්කාසු වෙන නේද? අන්න එතන මතක තියාගන්න ගන්හ කියලා තියෙන තැනදී වෘද්ධියක් වෙලා නැහැ නේද? මෙන්න මේ වගේ ආයන්නට ගියේ. දැන් ගන්හාති කියන තැනත් කෙනෙකුට කියන්න පුළුවන්. මෙතන ගයන්න ස්වර ව්‍යංජන වෙන් කරොත් මේ විදිහට නෙන්නේ. එහෙම. කෙනෙක්ට කියන්න පුළුවන් එහෙනම් මේ කාරාපේති වචනයට වගේ අයන්න ආකාරයක් වෙන්නට පුළුවන් කියලා. එහෙම. හැබැයි එහෙම වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? මේ ගයන්නෙන් පරව ඉන්නේ ව්‍යංජන අක්ෂරයක්. හල් අක්ෂරයක් ඉන්නේ. එහෙම. මතක තියාගන්න. හල් අක්ෂරයක් ඉඳිද්දී පූර්ව ස්වරයට වෙන ඒ වෘද්ධිය වෙන්නේ නැහැ. ඒක නිසා මේ ගයන්නේ තියෙන ආකාරය ආකාරයක් වකට දීර්ඝ වෙන්නේ නැහැ. වෘද්ධිය වෙන්නේ නැහැ. ඒකයි ඕකේ ගන්හාපේති කියලාම ආවේ. පැහැදිලි නේද? 6 වෙනි වාක්‍යය එහෙමයි එතකොට. ඊළඟ 7 වෙනි වාක්‍ය ගරු බහු සිස්සේ ධම්මං උග්ගන්හා පේති. ගුරුතෙම බොහෝ ශිෂ්‍යයන් ධර්මය උගන්වවයි. ශිෂ්‍යයන් ලවා. එහෙමයි. අන්න ඒ වාක්‍ය අර සිසුන් ලවා උගන්ට සලස්වයි නේද? ඒ කියන්නේ මොකද්ද ඒ ගුරුවරයා කරලා තියෙන්නේ? ඒගොල්ලන්ටම ඉගෙන ගන්න මේ හදලා දීලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ මෙතනින් දැන් උග්ගන්හාපේති කියන ක්‍රියාව හැදෙන්නට කලින් හේත්වර්ථ ක්‍රියාව හැදෙන්නට කලින් ශුද්ධ ක්‍රියාව මොකක් කියලා තියෙන්නේ? උග්ගන්හාති. උග්ගන්හාති. උග්ගන්හාති කියන්නේ තේරුම මොකක්ද? ඉගෙන ගනි. ඉගෙන ගන්නවා. ආයේ ඒකෙන් අදහස් වෙන්නේ මේ තමයි ඉගෙන ගන්නවා. තමයි ඉගෙන ගන්නවා. උග්ගන්හා පේති දැම්මොත් තව කෙනෙක් විසින් එයාට ඉගෙන ගන්න සලස්සනවා නේද? එහෙනම් ගුරුවරයෙක් වගේ කෙනෙක් තව කෙනෙක්ට උගන්නින්ට සලස්සනවා කියන්නේ මොකද්ද මේ කරන්නේ ගුරුවරයා? උගන්වනවා. නේද? ඒක තමයි. අන්න ඒ අර්ථය අපට උතරින් ගන්න පුළුවන් ඈ. එතකොට ආචාර්යතෙම බොහෝ සිසුන්ට ධර්මය උගන්වයි. ඒ විදිහටත් ඔය පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම නැතිනම් එතනදී අර ප්‍රයෝජ්‍ය අවස්ථාව විශේෂයෙන් ඉස්මතු කරන්නට ආචාර්යතෙම බොහෝ සිසුන් ලවා ධර්මය උගනින්ට සලස්වයි. සලස්වයි. එහෙම ගන්නවා. පැහැදිලිද කියපු දේ? එහෙමයි. අන්නේ අවස්ථා දෙක තියෙනවා. කොහොමද ඒ වාක්‍ය එතකොට එන්නේ? ගරු පඨමා ඒකවචනයි බහු සිස්සේ ဒ ුතිය බහුවචනයි ධම්මං ဒ ුතිය ඒකවචනයි උග්ගන්හා පේති වර්තමාන කාල පඨම පුරුෂ ඒකවචන හේත්වාර්ථ ක්‍රියාපදයක්. ඔව්. එතකොට මෙතන මේ වාක්‍ය එනකොට පැහැදිලි වෙන්නට ඕන මේ හේත්වාර්ථ අවස්ථා විශේෂ කාරණයක් තියෙනවා. ඒක තාම කීවේ නැහැ. හයවෙනි වාක්‍ය කියනවා ගහපතයෝ පුරිසේහි ධාරකේ ගන්හා පේති. හයවෙනි වාක්‍යේ පුරිසේහි ගන්හා පෙන්ති. මේක අවස්ථාවක්. හත්වෙනි වාක්‍ය කියනවා සිස්සේ උගන්හා පේති.
සිස්සේ උග්ගන්හා පේති. නේද? මේ ක්‍රියා දෙකම මොනවද? ප්‍රයෝජ්‍ය ක්‍රියා. හේත්වත්ත ක්‍රියා. මේ ක්‍රියා දෙකම හේත්වත්ත ක්‍රියා. මතක තියාගන්න මේ හේත්වාර්ථ අවස්ථාවේදී මෙතනදී ආවේ ගෘහපතිතම පුරුෂයන් ලවා කියලානේ. අන්න ඒ ප්‍රධාන කර්තෘ තවත් දෙවැන්නෙකු ලවා මේ කාර්ය කරනවද? අන්නේ දෙවැනි පුද්ගලයා පිහිටවන්නේ මොන විභක්තියෙන්ද? පළවෙනි අවස්ථාව මේ කියලා තියෙන මොකක්ද විභක්තිය? තතියා විභක්තිය. මේ ဒုတိ යා විභක්තිය. මෙන්න මේ විභක්ති දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. මේ දෙකෙන් කියවෙන්නේ ලවා කියන අදහස. තතියා හෝ ဒုတိ යා අපි පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ සිංහලෙදි මේ අදහස දෙන්න. පුරුෂයන් ලවා, සිසුන් ලවා නේද? මේකෙන් කියවෙන්නේ සිසුන් ලවා. සිසුන් ලවා. මෙතනත් ඒ වගේ පුරුෂයන් ලවා. ආන්ගේ අදහස දෙන්නට එහෙනම් අපි එක්කෝ ဒုတိ යා විභක්තිය පාවිච්චි කරනවා නැත්නම් තතියා විභක්තිය පාවිච්චි කරනවා. මතක තියාගන්න. පැහැදිලිනේ නේද? 7 වෙනි වාක්‍යය. ඊළඟ 8 වෙනි වාක්‍යය. අධිපති දාසේහි උය්‍යානේ බහුරුක්ඛේ ඡෙන්දාපේති. අධිපති තෙම දාසයන් ලවා උයනෙහි බොහෝ ගස් සිඳවයි. ඔව් සිඳවයි. එහෙම තමයි එන්නේ. ඒකේ කොහොමද එන්නේ? අධිපති පඨමා ඒක වචනයි දාසේහි තතියා බහුවචනයි උය්‍යානේ සත්තමී ඒක වචනයි බහුරුක්ඛේ ဒုတိ යා බහුවචනයි ඡින්දාපේති වර්තමාන කාල පඨම පුරුෂ ඒක වචන හේත්වාර්ථ ක්‍රියාපදයක්. ඔව්. ඊළඟ වාක්‍යය 9 අහං තාහි කඤ්ඤාහි ආපනම්හා භණ්ඩානි ආහාරා පෙස්සාමි. මම ඒ තරුණියන් ලවා වෙළඳ සැලෙන් බඩු ගෙන්වන් නිමි. ඔව් ආහාරා පෙස්සාමි නේද? ගෙන්වන් නෙමි. ගෙනෙමි නෙමෙයි ගෙන්වන් නෙමි. තවත් දෙවැන්නෙකු ලවා මේ කාර්ය කරවන්න. අන්න ඒකයි ඔය තාහි කඤ්ඤාහි කියලා මොකක්ද විභක්තිය එතන? තතියාවෙන් විශේෂයෙන් පිළිහිටවන්නේ නේද? එතකොට ඒකේ කොහොමද වචන විග්‍රහය එන්නේ? අහං පඨමා ඒක වචනයි තාහි කඤ්ඤාහි තතියා බහුවචනයි ආපනම්හා පංචමී ඒක වචනයි භණ්ඩානි ဒုတိ යා ඒක වචනයි ආහාරා පෙස්සාමි අනාගත කාල උත්තම පුරුෂ ඒක වචන හේත්වාර්ථ ක්‍රියාපදයක්. ඔව්. එතන ආහාරා පෙස්සාමි ක්‍රියාව හැදලා තියෙන්නේ ආපූර්ව හර ධාතුවෙන් පරව එක්කාසුන ප්‍රත්‍ය නාපේ ප්‍රත්‍ය. උඩ ක්‍රියාවල කියන්න බැරි වුණා නේද? චින්දාපේති ඒත් නාපේ චිහිදි ධාතුවෙන් පරව නාපේ. උග්ගන්හාපේති ඌපූර්ව ගහ ධාතුවෙන් පරව ඒත් නාපේ ප්‍රත්‍යයමයි නේද? නාපේ ප්‍රත්‍යයමයි. ඊළඟ 10 වෙනි වාක්‍යය තුම්හේ භාතරේහි කපයෝ ගාමං හරාපේත තෙපි සහෝදරයන් ලවා වඳුරන් ගමට ගෙන යහු. ඔව්. ගෙන යහු කියන්න බෑ සංසිතන ගෙන යවහු වගේ. ගෙන යහු කිව්වහම තුම්හේ භාතරේහි කපයෝ. ඔව්. තෙපි සොහොයුරන් ලවා වඳුරන් ගමට කියලා කියන්න පුළුවන්.
ගෙන යවව කිව්වොත් ඒක ටිකක් තේරෙන විදිහට එනවා. ඔව්. ගෙන යන්න සලස්වව්. ගෙන යහු කිව්වොත් හරත නේද? එහෙම. ගෙන යහු කිව්වොත් හරත. ගෙන යන්නට සලස්වහු. හරාපේත. කොහොමද එතකොට ඒකෙන්නේ? තුම්හි පඨමා බහුවචනයි භාතරේහි තතියා බහුවචනයි කපයෝ ဒ ුතියා බහුවචනයි ගාමං ဒ ුතියා ඒකවචනයි හරාපේත වර්තමාන කාල මධ්‍යම පුරුෂ බහුවචන හේත්වාර්ථ ක්‍රියාපද. ඔව්. හර ධාතුවෙන් පරව නාපේ ප්‍රත්‍ය. ඊළඟ 11 මයං තේහි දාසේහි කස්සකේහි චත්තාරි කෙත්තානි කසාපෙස්සාම අපි ඒ ගොවියන් දස දෙන ලවා කුඹුරු සතර සීසාවන්නෙමු. චත්තාරි කෙත්තානි කසාපෙස්සා. ඒ විදිහට තමයි එන්නේ. අනාගත කාලය නේද ක්‍රියාව. අනාගත කාලය. කසාපෙස්සාම කස ධාතුවෙන් පරව නාපේ ප්‍රත්‍ය. කොහොමද ඒ වාක්‍ය විග්‍රහය? මයං පඨමා බහුවචනයි තේහි දසහි කස්සකේහි තතියා බහුවචනයි චත්තාරි කෙත්තානි ဒ ුතියා බහුවචනයි කසාපෙස්සාම වර්තමාන කාල උත්තම පුරුෂ බහුවචන හේත්වාර්ථ ක්‍රියාපදයක්. ඔව්. එතකොට පැහැදිලි මේක අර හේත්වාර්ථ ක්‍රියාවකට නැංගුණා කියලා නිකන් අර නොහුරු ක්‍රියාවක් කියලා අපට මේ එහෙම වික්ෂිප්ත වන්නට දෙයක් නැහැ. හේතුව කස ධාතුවෙන් පරව නාපය ප්‍රත්‍ය වුණාම කසාපේ නේද? කසාපේති හරියට නිකන් පාලේති වගේ. ඊට පස්සේ පාලේති ක්‍රියාව කොයි විදිහටද වර්ණම් වෙන්නේ? ඒක හිතාගෙන ඒ අනුව වර්ණම් වන්නට තියෙන්නේ. නේද? පාලේති පාලෙන්ති. කසාපේති කසාපෙන්ති. වෙනසක් නැහැ. මෙතන පාලෙස්සාම කසාපෙස්සාම. විතර සරලව හිතුවනම් හරි. ඊළඟ වාක්‍ය 12 මාතා පුත්තං පීඨේ නිසීදා පෙත්වා භත්තං පාචේතුං තණ්ඩුලේ ආහාරා පේසි මෞතමෝ පුත්‍රයා පුටුවෙහි හිඳුවවා බත් පිසීමට සහල් ගෙනාවාය. බත් පිසීමට නෙමෙයි. පාචේතුන් කියන්නේ පිසවීමට. බත් පිසවන්ට නේද? පිසවන්ට. නිසීදා පෙත්වා කියන්නේ හිඳුවවා. ඔව්. හිඳුවවා කියන්න අවශ්‍ය නැහැ. හිඳුවා. දැන් නිසීදති කියන්නේ ඇයි? ඉඳ ගන්නවා. නිසීදාපේති කියන්නේ හිඳවනවා. තමා ඉඳ ගන්නව නෙමෙයි තව දෙවන්නේකු හිඳවනවා. ඒක නිසා නිසීදා පෙත්වා හිඳුවා ආයේ පූර්ව ක්‍රියාවක්. හැබැයි විශේෂයෙන් මොන පූර්ව ක්‍රියාවද උතන? හේත්වාර්ථ. අන්න හේත්වාර්ථ විදියට ක්‍රියාත්මක වන පූර්ව ක්‍රියාව. පාචේතු ඒත් හේත්වාර්ථයක් විදියට ක්‍රියාත්මක වන පූර්ව ක්‍රියාවක් නේද? ඒක නිසා ඒ තැන්වල අර්ථ පරිවර්තනය කරද්දී ටිකක් අවධානයෙන් කරන්නට ඕන. ආහාරාපේසි නේද? ආපූර්ව හර ධාතුවෙන් පරව නාපේ ප්‍රත්‍ය. නාපේ ප්‍රත්‍ය. ඒකේ විභක්ති කොහොමද එන්නේ? මාතා පඨමා ඒකවචනයි පුත්තං ဒ ුතියා ඒකවචනයි පීඨේ සත්තමී ඒකවචනයි නිසීදා පෙත්වා හේත්වාර්ථ පූර්ව ක්‍රියාවක් භත්තං ဒ ුතියා ඒකවචනයි පාචේතුං හේත්වාර්ථ තුමන්තක් ක්‍රියාවක් තණ්ඩුලේ ဒ ුතියා බහුවචනයි ආහාරා පේසි අතීත කාල පඨම පුරුෂ ඒකවචන හේත්වාර්ථ ක්‍රියාපදයක්. ඔව්. අංක 1 අදෝලිපියක් කියලා තියෙනවා 16හි 16න් ලවායි අර්ථ කියතු. ආයි කියන්නේ 16 කියලා තතිය විභක්තියෙන් තියෙනවනම් 16 ස්වාමීන් වහන්සේ කියපු විස්තරේ තමයි මේක. යට තියෙන්නේ. කිය යුතු කිරීමට අන ලබන්නා කර්ම විභක්තියෙන් හෝ තතියාවෙන් ඉන්නට ඕන නේද? අන ලබන කෙනා කොහොම හරි මතක තියාගන්න එක්කෝ ඉන්නට ඕන ဒ ුතියාවෙන් නැත්නම් ඉන්නට ඕන තතියාව. ඊළඟ පාළියට නැගිය යුතු කොටස 1 පෞකාරයා ඔහුගේ සොහොයුරන් ලවා පක්ෂීන් මරවයි. පාපී පෞකාරයා
පාපකාරී පාපකාරී තස්ස භාතරේහි පක්ඛේ මාරාපේති. මාරාපේති නේද? පෞකාරයා මරණව නෙමෙයි සොහොයුරන් ලවා මරවනවා. ඒක නිසා මාරාපේති. ඊළඟ 2 ධනවත්තු ඔවුන්ගේ පුතුන් ලවා දන් දෙවත් ධනවන්තෝ තේසං පුත්තේහි දානං දාපෙන්ති. ඔව් දානං දාපෙන්ති දාපේති දා ධාතුවෙන් පරව නාපේ ප්‍රත්‍යය යෙදුවේ නේද? දාපෙන්ති. ඊළඟ 3 රජතෙමේ වඩුවන් ලවා විශාල වූ ගෙවල් පසක් සාදවයි. භූපාලෝ වඩ්ඩකීහි මහන්තං පංච ගේහානි කාරාපේති. මහන්තං පංචගේහානි කියන්නට අපට පුළුවන්. ගේහානි බහුවචනයි. පංච බහුවචනයි. එහෙනම් මහන්ත සම විභක්ති සමලිංගු සමවචන. මහන්තානි නේද? මහන්තානි නේද? මහන්තානි පංචගේහානි නැත්නම් පංච මහන්තානි ගේහානි ඒ විදිහටත් කරන්නට පුළුවන්. සාදවයි කාරා පේති. පේති. ඊළඟ වාක්‍ය 4 රථාචාර්යා 16න් ලවා අසුන් දෙදෙනෙකු රථය සමීපයට ගෙන්වීය. සාරථි 16හි ද්වේ අස්සේ රථස්ස සන්තිකං ආහාරාපේසි. ඔව් ගෙන්වීය. රථාචාර්යා ගේනවා නම් ආහාරති. ඔව් ආහාරති විදියට එන්නට ඕන. ගෙන්වීය තවත් දෙවන්නක ලවා ඒක නිසා ආහාරාපේති කියලා ගන්නවා. ආහාරාපේති කියන ක්‍රියාව අතීත කොහොමද එන්නේ? ගෙන්වීය. ආහාරාපේසි වෙනවා. ආහාරාපේසි හරියට නිකන් පාලේති ශබ්දය අතීත කාලෙම තමයි නේද? ආහාරාපේසි. අසුන් දෙදෙනෙක් මෙතන 16න් ලවා නේද? 16හි කියන්නත් පුළුවන් නැත්තම් 16 ද්විතියාවෙන් 16 ගන්න. ද්විතියාවෙන් තියන්නත් පුළුවන්. ඊළඟ වාක්‍ය 5 ඒ ස්ත්‍රීහු ඈලාගේ දූවරුන් ලවා ආගන්තුකයන්ට බත් පිසවූහ. තායිත්‍යෝ තාසං ධීතරේහි අතිථීනං භත්තං පාචේති. පාචේති පිසවූහ නේද? ස්ත්‍රීහු පිසවූහ. ස්ත්‍රීහු පිසූහ කියලා කොහොමද කියන්නේ? නැත්නම් පිසයි කියන ශබ්දේ පචතිනේ නේද? පචති. පචති ශබ්දේ හේත්වර්ථ ක්‍රියාව මොකද්ද? පාචේති. ඔව් පාචේති. පාචේති. ඊළඟට මෙතන තියෙන්නේ පිසවූහ කියලා. එහෙම. නම් පාචේති කියන ක්‍රියාවේ අතීත බහුවචන ගන්නට ඕන. එහෙම. පාචේසුම්. ඔව් සුම් නේද? පාලේති කියන ශබ්දේ අතීත කාලේ ආවේ පාලේසුම්. පාලේසුම් නැත්නම් පාලයින්සු. එහෙම ගන්නත් පුළුවන් මත. පචාපේසුම් නේද? නාපේ ප්‍රත්‍ය දාලා ඒ විදිහට ක්‍රම කිහිපයකට ගන්නට පුළුවන්. බහුවචනයි. ඊළඟ 6 වඩු තෙම කම්කරුවන් ලවා බොහෝ බඩු සාදවයි. වඩ්ඩකී කම්මකාරේහි බහූනි භණ්ඩානි කාරාපේති. කාරාපේති නේද? ඔය තැන්වල ඉතින් අර ඔය අභ්‍යාසේ නේ ප්‍රත්‍ය දානවා වගේම ඒ ක්‍රියාව නාපේ ප්‍රත්‍ය දාලත්
හදලා බලන්න මේ ක්‍රියාව නාපේ ප්‍රත්‍ය දාපුවම කොයි විදිහට දෙන්නේ. නාපේ ප්‍රත්‍ය දාපුවම නේද? අන්නේ ක්‍රියාරූප හතරම මොකද ඔය අභ්‍යාසය දෙන්නේ හේතුවර්ථ ක්‍රියාව හඳුනා ගන්නට. ඒක නිසා ඔය අභ්‍යාසය අවසන් වෙද්දී හොඳට මේ හේතුවර්ථ ක්‍රියාවේ ප්‍රත්‍ය හතර සමග ක්‍රියා ධාතුවක් යොදාගෙන හේතුවර්ථ ක්‍රියාවක් හදාගන්න පුළුවන් වෙන්නට ඕන. නේද? ඒ අදහස තමා තුළ තහවුරු වන්නට ඕන. ඒකයි වැදගත් මේක. ඒක නිසා මෙතනදී එක ක්‍රියාවක් ලියන්න වාක්‍ය පරිවර්තනයේදී කමක් නැහැ. හැබැයි ඒ ක්‍රියාව ඔය ප්‍රත්‍ය හතරටම ගැලපෙනවද? නේද? සමහර තැනකදී කියවනේ ප්‍රත්‍ය හතර නැහැ දෙකකට ගැලපෙන්නේ කියලා. අන්න ඒ චුරාදිගණික අවස්ථාවේදී ඒ විදිහට ඒ ක්‍රියාරූපයන් හදන්න. එහෙමයි ඔය අභ්‍යාසය කරන්නට ඕන නේද? ඊළඟ වාක්‍ය 6 වඩු දෙම කම්කරුවන් ලබා බොහෝ බඩු සාදවයි. වඩ්ඩකී කම්මකාරේහි බහූනි භණ්ඩානි කාරාපේති. කාරාපේති. ඊළඟ 7 අධිපති තෙම මිනිසුන් ලවා වනයේහි බොහෝ උස් ගස් කප්පවයි. අධිපති මනුස්සේ ඒක සම්හංශ මේ ဒုတိ ය විභක්තියෙන් තිබේ මනුස්සේ ဒုတိ ය විභක්තිය. මිනිසුන් ලවා මනුස්සේ මනුස්සේ වනේ බහු උච්චේ රුක්කේ චින්දේති. කප්පවයි. කපයි කීවොත් චින්දති වෙනව නේද? කපයි කීවොත් චින්දති. මොකද ප්‍රත්‍ය ගත්තේ? මේ ප්‍රත්‍යය. නේ ප්‍රත්‍ය. එතකොට කාරේති වගේ චින්දේති. චින්දේති. ඔව් ගන්නට පුළුවන්. නැත්තම් නේ ණය ඔව් චින්දාපයති. අන්න හරි. චින්දේති චින්දයති චින්දාපේති චින්දාපයති. ඒ විදිහට එනව නේද? ඊළඟ 8 ඔව්හු ගොනුන් 20 දෙනෙකුන් හා මිනිසුන් 5 දෙනෙකුන් ලබා කුඹුර සීසා වන්නාහ. තේ වීසතියා ගෝනේහිච පංචහි මනුස්සේහි ච කෙත්තං කසාපේති. ඔව් වීසතියා කියලා ගත්තේයි. පංචමි මේ වීසති ශබ්දේ වර්ණගෙනවා කියවේ භූමි ශබ්දේ වගේ අන්න හරි. ඒක වචන විදිහටයි වර්ණන් වෙන්නේ. ලිංග ඒක වචනයි. ඒක නිසා වීසතියා ගෝනේ හිච පංචහි මනුස්සේ හිච. එතකොට ඒකෙන් අදහස් වන්නේ ප්‍රයෝජ්‍ය අර්ථය. එහෙනම් මේ මිනිසුන් ලවා කුඹුර සීසාවන්නාහ නේද? සීසාති කීවොත් කසන්ති කෙත්තං කසන්ති. නමුත් මෙතන තියෙන්නේ සීසාවන්නාහ. එහෙමයි අනාගත කාලේ අනාගතයට යන්නත් ඕන. කසා පෙස්සති. පෙස්සතිද? ඔව්හු. පෙස්සන්ති. අන්න හරි. කසා පෙස්සන්ති. කසා පෙස්සන්ති. කෙත්තං කසා පෙස්සන්ති. නැත්නම් කසාපයිස්සන්ති නේද? එහෙම. බලන්න එක අනාගතයට ගනිද්දී පුංචි වෙනසක් සිද්ධ වෙනවා නේද? කසති වර්තමාන ක්‍රියාව හේත් පර්තයට දැම්මොත් නේ ප්‍රත්‍යෙන් නාපේ ප්‍රත්‍ය තමයි ගොඩක් ගැලපෙන්නේ නේද? අපිට හුරු කසාපේති කසාපේති නාපේ නාපය කසාපයති ඔය විදිහට නේද? මේකට අර්ථ සම්බන්ධංශ නේ ප්‍රත්‍ය දැම්මොත් කසේති කියලා එන්නේ නේ. ඔව් කසේති එහෙම නැත්නම් මුලට වෘද්ධියක් වෙලා කාසේති ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. එහෙමයි. නමුත් මේකට අනුව නම් වෘද්ධියක් වෙලා
නැහැ. ඒ කසාපේති කියන වචනේ හුඟක් සමීපයි. ඔව්. හුරු වචනයක්. මේක අපට හුරුයි ගොඩාක්. මම කියන්නට ගියේ මේ ක්‍රියා දෙකට අදාළව නැත්තම් මේ දෙකම එකම අදහසක් ප්‍රකාශ වන්නේ නේද? මේ දෙකම සමානයි. මේ දෙකම සමානයි. මේ කසාපේති කියන ක්‍රියාවේ අනාගත කාලේ කොහොමද එන්නේ? පෙස්සති. කසාපෙස්සති. හරියට නිකන් පාලේති ශබ්දය පාලෙස්සති කියලා ගත්තේ. එහෙම. ඒ විදිහට හිතන්න. කසාපයති කියන ක්‍රියාවේ අනාගතය කොහොමද එන්නේ? හරියට නිකන් පචති ශබ්දය කසාපයිස්සති. ඔව්. පචති පචිස්සති වුණා වගේ කසාපයති කියන තැන කසාප ඉස්සති. නේ. සති එකාස් වෙනවා. මෙන්න මෙතන ඊකාරයක් වගටපත් වෙනවා. මේක පාලේති වගේ හිතන්න, මේක පචති වගේ හිතන්න. පාලේති පාලෙස්සති වෙනවා. පචති පචිස්සති වෙනවා. අන්නේ අවස්ථාව දෙකෙන් කල්පනා කරාන අනාගතය හදාගන්නට පුළුවන්. ඊළඟ වාක්‍යය නමය මම මාගේ පුත්‍රයන්ට ආහාර අනුභව කරවමි. ඒකේ සාමාන්‍යයෙන් අනුභව කරවමි කිව්වහම භුංජා පේමි කියලා වචනයක්ද හැදෙන්නේ භෝජා පේමි කියලාද? භෝජාපේමි. මොකද භුජ ධාතුවනේ. භුජ ධාතුව වෘද්ධි වෙන්නට ඕන. නේද? භුජ. භෝජා පේමි. ඔව්. දැන් භුංජති කියන ක්‍රියාව හැදෙන්නේ භුජ ධාතුවෙන්. මේ මෙතන තියෙන්නේ මහා ප්‍රාණ භකාරය උ නේද? අපි කියමුකෝ මකෝ නේ වගේ ප්‍රත්‍යක් එකාසු වුණා කියලා. එහෙනම් මෙන්න මේ මූර්ධජනකාරයෙන් අඟවනවා මේ උයන්නට වෘද්ධියක් කරන්නට කියලා. ඒක නිසා හැදෙන්නේ මොකද්ද? උකාර උකාරයක් වගටපත් වෙනවා නේද? වෘද්ධිය. වෘද්ධිය. එතකොට හැදෙන්නේ භෝ කියලා. භෝ. ඊළඟට භෝජාපේතිද භෝජාපයතිද භෝජේතිද ඒක තීරණය කරන්නේ කවුද? මෙන්න මේ එකාස් වන ප්‍රත්‍ය. මෙතන ඒකාරයක් දෙකාස් වෙන්නේ අය ඒ විදිහට දෙන්නේ. ඒක අනුව වෙනස් වෙනවා. භෝජාපේති භෝජාපයති. කෙසේනම් උතන වෘද්ධිය වෙන නිසා භෝ කියලා හැදෙන්නට ඕන. ඒකේ පරිවර්තනය වෙන්නේ සාමනහස අහං මම පුත්තානං ආහාරං භෝජේමි භෝජාපේමි භෝජාපේමි. ඔව්. බලන්න මේ වාක්‍ය ටිකක් විශේෂයි දීලා තියෙන විදිහ. මම මගේ පුත්‍රයන්ට ආහාර අනුභව කරවමි. නේද? එහෙම. ඒකේ අදහස මොකක්ද? පුත්‍රයන් ලවාම තමයි අන්න පුත්‍රයන් ලවා මේ අනුභව කරන්නට සලස්සනවා. ඒ කියන්නේ දැන් මේ මම කියන කෙනා අපි කියමුකෝ තාත්තා කියලා. තාත්තා ගිහලා පුතාලට මොකද කරලා තියෙන්නේ? කෑම කවනවා. කෑම කවනවා කියන අදහස මේ තියෙන්නේ. අන්න ඒ තාත්තා ක්‍රියාව කරනවා. කවනවා කියන ක්‍රියාව කරනවා උතනදී. ඒ අදහසින් තමයි ඔය මාගේ පුත්‍රයන්ට කියලා අරගෙන තියෙන්නේ. නැත්නම් ඔය වාක්‍යය එන්න ඕන කොහොමද? මම මාගේ පුත්‍රයන් ලවා ආහාර අනුභව කරන්නට සලස්සනවා. එතකොට මාගේ පුත්‍රයන්ට කියද්දී අපි දැනගන්නට ඕන ඔක හේත්වර්ථ ක්‍රියාව සහිත වාක්‍යයක්. එහෙනම් පුත්‍රයන්ට කියලා මොකද විභක්තිය ගන්නට ඕන? මයිහං පුත්තානං නෙමේ පුත්තේහි
මයිහං පුත්තේහි මගේ පුතුන් ලවා ආහාර අනුභව කරන්නට සලස්සනවා කියන අදහස තියෙනවා. අහං මයිහං පුත්තේහි ආහාරං භෝජාපේමි. එහෙම තමයි එන්නට ඕන. මයිහං පුත්තේහි නැත්තම් මයිහං පුත්තේ පුතුන් ලවා. ඊළඟ වාක්‍යය 10 අපි අපගේ දාසයන් බඩු ගෙනෙන්නට නුවරට යවන්නෙමු. මයිහං අම්හං දාසේ මයං අම්හං දාසේ භණ්ඩානි ආනේතුං නගරං පේසෙස්සාම. ඔව් යවනවට කියන්නේ පේසේති යවන්නෙමු කියද්දි අනාගත කාලයනේ අනාගත කාලේ. හරියට පාලේති කියන එක පාලෙස්සාම වුණා වගේ පේසෙස්සාම ඒ විදිහට තමයි එන්නට ඕන. ආයතේ කියපු පරිවර්තනය කියන්නේ මයං අම්හං දාසේ භණ්ඩානි ආනේතුං නගරං පේසෙස්සාම. ඔව් ඔතන ගෙනෙන්ට කියලා තිබුණට ඔය කියන්නේ මොකද්ද? 16න් ලවා බඩු ගෙන ඒමට සලස්සනවා. එහෙමයි. නේද? එතකොට ආනේතුන් කියලාද ගන්නට ඕන? ආහාරිතුන් කියලාද? එහෙම වුණොත් අපි තමයි වැඩේ කරන්නේ. අපි ගෙන එන්නේ. ආනාපේතුං අන්න එහෙම වෙනස් වෙන්න ඕන. මොකද ප්‍රයෝජ්‍ය ක්‍රියාව විදිහට එන්නට ඕන. ආහාරති කිව්වොත් ආහාරාපේතුං නේද? මයං අම්හාකං දාසයන් ලව 10 වෙනි වාක්‍යෙ නේද කියන්නේ? එහෙමයි. මයං අම්හාකං දාසේහි භණ්ඩානි ආහාරාපේතුං නගරං පේසෙස්සාම. 16න් ලවා බඩු ගෙන ඒමට නේද? ගෙන්වීමට අනේ අදහසයි තියෙන්නේ. ඊළඟ වාක්‍ය 11 ඔව්හු කුඹුරට ගොස් දෙනුන්ට තන කවත් තේ ඛෙත්තං ගන්්වා ධේනූනං තිනං ඛාදා පෙන්ති. තන කවත් කහාදති කහදා පේති කහදා පෙන්ති නේද? කහද ධාතුව. එහෙම තමයි එන්නට ඕන. ඊට පස්සේ ගොනුන්ට දැන් ඔව්හු තනකොලකත් කිව්ව තේ තිනානි කහදන්ති. මෙතනදී විශේෂයි කවුද තනකොළ කන්නේ? හරක්. එහෙනම් ඒ හරක්ට කන්න සලස්සනව නේද උතනද? දෙනුන් ලවා තන කවත්. අන්න එහෙම ඔය වාක්‍යය තියෙන්නට ඕනේ. නමුත් අපි කිව්වේ දැන් සිංහල භාෂාවෙන් අපි කතා කරද්දී ඉංග්‍රීසියේ තියෙන වාක්‍යයක් ආවයි කියලා අපි හැමම ව්‍යාකරණ පරිවර්තනය කරන්නේ අපේ භාෂාවලට අපි හදාගන්න. මේ තියෙන තන්නේ වගේ කුඹුරට ගොස් දෙනුන් ලවා තන කවත්. කන්න සලස්වත් කියන එක තමයි දෙනුන්ට තන කවත්. එහෙනම් ওই වාක්‍ය අපි හදා ගන්න ඕන කොහොමද? දෙනුන්ට කියන තැන දෙනුන් ලවා. අනේ අදහස දැනගන්නට ඕන. මොකද ප්‍රයෝජ්‍ය ක්‍රියාර්ථයක් නේ තියෙන වාක්‍යය. එහෙමනම් දේනුයෝ නැත්තම් දේනුහි. අන්න හරි. තේ කෙත්තං ගන්්වා ධේනුහි තිනානි කහදා පෙන්ති. එහෙමයි එන්නට ඕන. භෝජා පෙන්ති ඒ විදිහට. ඊළඟ වාක්‍ය 12 අධිපතියා භික්ෂූන් ලවා විහාරයන්හි ධර්මදේශනා කරවයි. අධිපති භික්ඛූහි විහාරේසු ධම්මං දේශාපයති.
ඔව් දේශනා කරවයි. දේශනා කරන්නට සලස්වනවා කියන අදහස නේද? ඒ විදිහට තමයි එන්නට ඕන. පැහැදිලි නේද? ඒ අභ්‍යාසයේ ආය වතාවක් බලන්න කියපු ඒ කාරණා ටිකත් විශේෂයි හේතුවර්ථ ක්‍රියාවන් හැදීම පිළිබඳව. කොහොමද දෙවෙනි පොතට ගියපාමත් ආය වතාවක් කියන ඊට වඩා ලොකු විග්‍රහයක්. මේ කරුණු ටික හොඳට දැනගෙන යන්න තියෙන්නේ. ඊළඟට 76 වෙනි අංකයේ බලන්න එතන පාඩම කියනවා පංචමියගේ අර්ථයෙහි තෝ ප්‍රත්‍ය වේ. වචිතෝ පංචම්යත්තේ ලිංගතෝ පංචම්යත්තේ වචිතෝ පච්චයෝ හෝති. බාලාවතාරයේදී කියනවා මේ යම් කිසි තැනක විතක මේ පංචමී අර්ථයෙහි තෝ කියන ප්‍රත්‍ය වන්නට පුළුවන්. එකයි මේ කීවේ පංචමියගේ අර්ථෙහි තෝ ප්‍රත්‍ය කියලා නේද? එහෙනම් තෝ ප්‍රත්‍ය තිබුණොත් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? විභක්තිය. පංචමී විභක්තිය. කෙරෙන් යන අර්ථය ප්‍රකාශ කිරීම සඳහා සිංහලයේදී අපි පංචමී විභක්තිය නැත්නම් විභක්ති සූචක වචන කියන්නේ. ඒ වචනේ දැක්කහම අපිට කියන්නට පුළුවන් මේ කියන්නේ මෙන්න මේ වචනේ සූචනය කරනවා. ප්‍රකාශ කරනවා. කෙරෙන් කියන වචනේ නේද? යන අර්ථය ප්‍රකාශ කිරීම සඳහා බොහෝ ශබ්දයන් කෙරෙන් තෝ ප්‍රත්‍ය යොදනු ලැබේ. තෝ කියන ප්‍රත්‍ය පාවිච්චි වෙනවා. පංචමී විභක්තියට. පංචමියගේ ඒකවචන බහුවචන දෙකීම එය යෙදේ. ආයි කියන්නේ පුරුෂයා කෙරෙන් කියන්නත් පුරුෂතෝ කියන්න පුළුවන්. පුරුෂයන් කෙරෙන් කියලා බහුවචනෙන් කියන්නටත් පුරුෂතෝ කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඒකේ තව අදහසක් එනවා නේද සනස? දැන් පුරුෂතෝ කියලා යෙදුනහම වචනේ හොයන්න බෑ. වාක්‍යයට අනුකූලව සමහර විට වචනේ තෝරගන්නත් පුළුවන්. ඒකවචන බහුවචන භාවය. ඔව් ඒකවචන බහුවචන භාවය හොයාගන්න බැරුව යනවා. බැරුව. ඒකට හසු වෙනවා බැරුවම යනවා කියන්නත්. ඔව් කියන්නේ අදාළ સંદર્ભයට යන්න ඕනේ කියන්නේ. ඒ સંદર્ભය තුල ඒකවචනේ ගැලපෙනවන්නත් පුළුවන් බහුවචනේ ගැලපෙනවන්නත් පුළුවන්. දෙකම ගැලපුණොත් එහෙම එකක් අරගන්න තියෙනවා. ඔව්. අපි බලන්නට ඕනේ අන්න ඒ වගේ තැන්වල දිනේ. ධර්මාර්ථයට විරුද්ධ නොවෙන්නට ඒ ධර්මාර්ථයක් නම් විග්‍රහ කරගෙන ඉන්නේ ඊට අනුකූලව ඒ අවස්ථාව ගලප ගන්නට ඕන. එහෙමයි ගන්න තියෙන්නේ. ඒ ප්‍රත්‍යයෙන් යුත් පද නිපාත සංඛ්‍යාවට වැටෙනවා. මතක තියාගන්න නම් මෙන්න මේ තෝ ප්‍රත්‍ය යොදාගෙන වචනයක් හැදුවොත් ඒක නිපාත පදයක් වෙන්නේ නේද? ආයේකේ වර්ණගීමක් වන්නේ නැහැ. මේක ස්වාමින්වහන්ස තෝ ප්‍රත්‍ය නාම පදවලට විතරද එන්නේ? නාම පද. ක්‍රියාපදවලට යොදන්න බෑ. බෑ පංචමී විභක්ති අර්ථයක් නෙමෙයි දෙන්නට හදන්නේ. එහෙම. කියන ආතනස අදහස් කරේ කිතක පදවලටත් යොදන්නට පුළුවන්. එතකොට කිතකේ ናමයක් වෙලන්නේ. ඔව්. නැත්නම් සාමාන්‍ය නාම අවස්ථාවක් නැත්නම් කිතක අවස්ථාවක කොහොම හරි නාමයකින් පරව තෝ ප්‍රත්‍ය. අපි කියමුකෝ රුක්ඛතෝ කියලා. මේක සමානයි මොකට සමාන වෙන්නේ? එක්කෝ රුක්ඛා රුක්ඛේහි ඒක වචනේ අනිත් පද රුක්ඛම්හා රුක්ඛස්මා මේ පද තුනටම රුක්ඛතෝ කියන වචනේ සමානයි. එහෙම නැතිනම් රුක්ඛේභි රුක්ඛේහි මේකටත් සමාන වෙනවා. මේ ඒකවචන අවස්ථාව මේ බහුවචන අවස්ථාව. එහෙනම් මේ රුක්ඛතෝ කියන වචනෙන් ඒකවචනයත් හැඟ වෙනවා බහුවචනයත් හැඟ වෙනවා. තෝ ප්‍රත්‍ය නේද? මේ තියෙන පංචමී විභක්තියේදී.
පංචමි විභක්තිය. මේ විදිහට එකම විභක්තියේ මේ වචන ගොඩක් තියෙන එක උපකාර කරන ඔය ගාථා බන්ධනයේදී වගේ නේද? රුක්ඛ ශබ්දේ දැන් මොකක් හරි ගාථා පදයක් අපි බැඳගෙන යද්දී පංචමී විභක්තියක් යොදන්නට අවශ්‍ය වුණොත් ඒ යොදන තැන අදාළ ඡන්දසට අනුව ඝන පිහිටවන්නට මෙතනදී තෝ කියලා දීර්ඝයක් තියෙනවා නේද? රුක්ඛතෝ ඊළඟට මෙතනදී එහෙම රුක්ඛ අවසන් වන්නම දීර්ඝයකි. මෙතන රුක්ඛම්හා දීර්ඝයකින් පරව ආයෙත් දීර්ඝයක් තියෙනවා. ගුරකින් පරව ගුරු අක්ෂරයකින් පරව ගුරු අක්ෂරයක් තියෙනවා. මෙතනත් ඒ වගේ නේද? රුක්ඛ එහෙම නෙන්නේ ඔක. රුක්ඛ රස්වයකින් පරව හල් අක්ෂරයක් තියෙනවනේ ඒකට අපි කියනවා ගුරු අක්ෂරයක් නේද? මෙතන රස්වයක් රුක්ඛ. මෙතන රුක්ඛා කියලා තියෙන නේද? නා රුක්ඛා කියන්නේ දීර්ඝයක්. ඒ නිසා ඔන්නෝම එනවා. මේ පංචමියේ මේ විදිහට හදා ගන්නට පුළුවන්. සමහර තැනකදී ඔහොම නෙමෙයි. දැන් රුක්ඛතෝ කියලා ගත්තොත් එතකොට රුක්ඛතෝ ඒත් පංචමී භක්තිය. ඊළඟට රුක්ඛම්හා කියලා ගත්තොත් රුක්ඛම්හා රුක්ඛම්හා නේද? ඔන්න ඔය විදිහට ලඝු ගුරු ભેදය වෙනස් වෙනවා පංචමී භක්තියේ. මට කියන්නට අවශ්‍ය උනේ අන්න ඒ වගේ මේ ප්‍රයෝජන තියෙනවා මේ විදිහට වෙනස් වෙනස් රූප එකම විභක්තියක් තුළ නැංවීම. ඒක ඉස්සරහකට උත්තෝදය වෘත්තරත්නාකර හදාරනවන ඔය කරුණු කාරණා දැනගන්නට පුළුවන් විශේෂයෙන් මේ විදිහට මේ භාෂා අධ්‍යයනයක නේද තියෙන වටිනාකම එතකොට තේරෙනවා. කියන්නේ එතකොට ප්‍රායෝගිකව යෙදෙනවා ඇත්තටම මේ විදිහට. මොකද එකම විභක්තියක් එකම වචනයකට හදා ගන්නට ආකාර කිහිපයක් ක්‍රම කිහිපයක් අන්නේ ක්‍රම කිහිපය උපයෝගී කරගෙන හරියට මේ තැනට අදාළ මේ වචනේ යොදා ගන්න පුළුවන්. එතනින් හරිය ලස්සන ගාථා බන්ධන හදන්නට පුළුවන්. ගාථා බන්ධනයක් කරගන්නට පුළුවන්. ඒකෙදි ඉතින් අර එක ප්‍රයෝජනයක් ඊට අතරේ තව බොහෝ ප්‍රයෝජන තියෙනවා මේක නේද? පුරිසතෝ. පුරිසතෝ කියන්නේ ඇයි? පුරුෂයා කෙරෙන් නැත්නම් පුරුෂයන් කෙරෙන්. රුක්ඛතෝ කියන්නේ ගස කෙරෙන් නැත්නම් ගස් කෙරෙන්. ගාමතෝ ගමෙන්. ගේහතෝ ගෙයින්. නගරතෝ නුවරින්. මාතිතෝ අන්න මාතු ශබ්දෙදි මාතිතෝ කියලා එන්නේ නේද? මාතිතෝ පිතිතෝ එහා පැත්තේ දෙල් තියෙන පියා කෙරෙන් පිතිතෝ. සබ්බතෝ සියල්ල කෙරෙන්. අග්ගිතෝ ගින්නෙන්. චෝරතෝ සොරා කෙරෙන්. නේද? දැන් අපිට සර්වනාම වලත් එනවා මතකයි නේද? සබ්බතෝ යතෝ කුතෝ ඊතෝ අතෝ අපි හැමතැනකදීම මොන අර්ථයද ගත්තේ? තතෝ කියද්දි එතනින් කියලා ගත්තා. සබ්බතෝ කියද්දි හැමතැනකින් නේද? පංචමී භක්ති අර්ථයක්මයි අපි ගත්තේ. එහෙනම් දැනගන්න ඒ විදිහට යොදන්නට හේතුව තමයි පංචමී භක්තියේ මෙන්න මේ කියන විදිහට තෝ ප්‍රත්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ තෝ කියන ප්‍රත්‍යයෙන් ප්‍රකාශ වන්නේ පංචමී භක්ති අර්ථය. ඒ වගේම නිපාත ගණයට යනවා. අන්න හරි. විශේෂ කාරණයක් තමයි නිපාත පදයක් විදිහට තමයි මේක යෙදෙන්නේ. කිසිම හේතුවක් නිසා ආය වර්ණගීමක් නැහැ මේක. නේද? හැබැයි මතක තියාගන්න පදයක් දැක්ක ගාම අවසානයේදී තෝ කියලා තිබුණාම මේක පංචමී භක්තිය වෙනවා. හිම ගන්නට බෑ. දැන් අපි කියමුකෝ හමුලෙස පුත්තෝ කියන්නේ ඈ පුත්තෝ පුත්තෝ අන්න පුත්තෝ අකට තෝ තිබුණා කියලා පුත්තෝ කියන්නේ පඨමයි භක්තිය. ගතෝ කියන්නේ ගිය. ඔව් ගිය. පඨමයි භක්තිය. ඒක පංචමීය කරන්න නම් මොකද වෙන්න ඕනේ?
ගච්ඡති කියන පදේ ගන්න ඕනේ. ඔව්. ගතතෝ කියලා හදන්න පුළුවන් නේ. මේ විදිහට තෝ ප්‍රත්‍ය හදන්න. මම කියන්නේ තෝ ප්‍රත්‍ය දාලා පංචමී විභක්තිය හදාගන්න. දැන් පුත්ත කියන එකට පංචමී විභක්තිය මොනවද? පුත්තා පුත්තම්හා පුත්තස්මා. තෝ ප්‍රත්‍ය දානවනේ. එතකොට ගතතෝ අර සංසේ. අන්න හරි. ගතතෝ වගේ පුත්තතෝ. පුත්තතෝ. ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න ඔය අපේ ගුණවන්ත ශබ්දේ ගුණවතෝ කියලා රූපයක් කතා කරනවා. ඔව්. මොකක්ද විභක්තිය? පටලවා ගන්න එපා ඒක. ගුණවතෝ. ඒක විශේෂ කාරණයක්. ගුණවතෝ. ගුණවන්ත ශබ්දයේදී ගුණවා ගුණවන්තෝ. ගුණවතෝ ගුණවන්තස්ස කියලා රූපයක් කතා කරනවා. ගුණවතෝ වෙන්නේ චතුති චට්ටිය. ඔව්. මතක තියාගන්න. මෙතන මේ තෝ කියලා කියන්නේ ඔය කියන පංචමී විභක්තියේ තෝ ප්‍රත්‍ය එහෙම නෙමෙයි. ඒක නිසා මේ විභක්තිය මොකද්ද? චතුත්ථි එහෙම නැත්නම් චට්ටි විභක්තිය. මොකද මේ තෝ ප්‍රත්‍යය මෙතනදී මේ කතා කරන පංචමී විභක්තිය අර්ථය දෙන තෝ ප්‍රත්‍යක් එම නෙවෙයි. හැබැයි සංසේක පංචමියෙන් දැම්මත් ගුණවතෝ කියලාමයි එන්නේ නේද? පංචමීෙන් දැම්මත් කොහොමද එන්නට ඕන? මේකද කිව්වේ නේද? මම කිව්වේ නෑ ඒක නේද? ගුණව කියන શબ્දෙන් එන්නේ. ගුණවතේටනේ විභක්ති ප්‍රත්‍ය එකතු වෙන්නේ. ගුණවතෙන් එහාටනේ. පොචිතෝ පංචම්යත්තේ ලිංගතෝ පංචම්යත්තේ කොචිතෝ පච්චය හෝති. මේ ලිංගය කරෙන්නේ ගුණවන්ත ශබ්දය කරෙන් එන්නේ. එතකොට ගුණවා කියලා නෙමේ ගුණවන්ත ගුණවන්තතෝ කියලා එන්නේ. මේක පංචමී. මේක හොඳ ආපු එක. ගුණවා ගුණවන්තෝ ගුණවන්තං ගුණවන්තේ ගුණවතා ගුණවන්තේන ගුණවන්තේබි ගුණවන්තේහි ගුණවතෝ ගුණවන්තස්ස ගුණවතං ගුණවන්තානං චතුත්ථි ගුණවන්තා ගුණවන්තම්හා ගුණවන්තස්මා අවශ්‍ය නම් මේකත් පාවිච්චි කරන්න පුළුවන්. හරි නේද? ගුණවන්තතෝ. හැත්ත අංක යටතේ කියනවා කර්මකාරකයේ සිද්ධ වූ කිතක පද මින් පෙර දක්වන ලදහ. දැන් මේ අභ්‍යාසයට කලින් අවස්ථාවකදී කර්මකාරකයේ කතා කරන්නේ නේද? බුත්ත අනුභව කළ පක්ක පිසින ලද බුත්ත කියන ලද. ඒ විතරක් නෙමෙයි කියනවා කර්තෘකාරකයේ සිද්ධ වන කිතක පදද තියෙනවා නේද? කර්මකාරක විතරක් නෙමෙයි කර්තෘකාරකෙත් තියෙනවා. එයින් ස්වල්පයක් කියන්නම් කියලා ගත නේද? මේවයි දැනට මේ ප්‍රමාණයෙන් අපි දැනගමු. දෙවෙනි පොතට ගියපුවාම කොහොමත් මේක ක්‍රියා ධාතුව පාදක කරගෙන ක්‍රියා ධාතුව උපකාර කරගෙන අදාළ ප්‍රත්‍යයදලා හදන්නට යම් පමණකට කියලා දෙනවා. ඊළඟට බාලාවතාර රූප සිද්ධි වලට ගියපුවාම අපට සූත්‍රය යොදාගෙන හරි පිළිවෙලකට මේ පදයක් හදාගන්නට පුළුවන්. නේද? ගත කියන්නේ ඇයි? ගියව්. ඔව්. ආගත කියන්නේ ආවා වූ. නහාත කියන්නේ නෑවා වූ. ඔව්. තිත සිටියා වූ. මත මලා වූ. භූත ඌ සිදු වූ. සුත්ත නිදාගත්. ඕතින්න බැස්සා වූ. නිසන්න නිසින්නම් නේද? නිසින්නම්
හුන්. නිසින්නෝ පුරිසෝ කියලා ඉන්නේ නේද? ඒක නිසින් නම් නෙවෙයි නිසින්න. ඒ කියන්නේ පදේ දැන් මේක නිසින් නම් කියලානේ තියෙන්නේ. නිසන්නම් කියලා තියෙන්නේ. ඔව් නිසින්න වෙන්නට ඕන. මේ විභක්තියට නම් වෙලා තියෙන්නේ. මේ සයන්න සී වෙන්නේ. ඔව්. නිසින්න හුන්. වුත්ත විසු. විසු. කුද්ධ කිපි කිපුණු. කිපුණු. තින්න එතෙර වූ. ඔව්. ආරුල්හද ආරූල්හද? ආරූල්හ නේද? ආරූල්හ නේද දෙන්න ඕනේ. ආරුල්හ ඇයි? අපි පරව පැදි අක්ෂරයක් තියෙද්දි పూర్වේ දීර්ඝකාරය කරන්නේ නැහැනේ. දීර්ඝ කරන්නේ නැහැ. රස්වේ තියාගන්න. ආරුල්හ නැගී නැගුණු. ඔව්. ඕක ආරූඪ කියන රූපය තමයි ඔය ಢකාරය ල්හ වෙනවා. මධ්‍යතන භාෂා යුගයේ මධ්‍යතන ඉන්දු ආර්ය භාෂා යුගයේ ලක්ෂණයක් ල්හ කාර්යයක් වගේට පත් වෙනවා. ආරූඪ ආරුල්හ මෙලානේ නැගි නැගුණු. ඔය විදිහට තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි. ඒකේ මේ කර්මකාරකයේ කිතක සිද්ධ වූ කිතක පද කියන එකයි කතෘකාරක සිද්ධ වන කිතක පද කියන එකයි වෙනස හොයාගන්න මොකක් හරි ලක්ෂණයක් තියෙනවද මේ පද හැදෙද්දි? එහෙම විශේෂයක් කියලා නැහැ. මෙන්න මේ ප්‍රත්‍ය කොහොමත් එක මේ අතීත කිතකයක් වෙද්දි මෙතනත් ත ප්‍රත්‍ය තමයි එකාස් වෙලා තියෙන්නේ. ත කියන එක ගන්නත් බෑ නේද? ත කියන අතීත කිතකයක් තියෙනවා. අතීත කිතක ප්‍රත්‍ය. කිතකයක් නෙමෙයි. කිතක ප්‍රත්‍ය. මේක බාලාවතාරට අපුවම කතා කරනවා. ඔය අර ඕතින්න ආරුල්හ කුද්ධ කියන තැන්වල ත ප්‍රත්‍යක් නැහැ. ත ප්‍රත්‍යක් නැහැ. ඇයි ත නැත්තේ? ත ප්‍රත්‍යයට ආදේශ ගොඩක් අපි කියනවා. ආදේශ. දැන් ඕතින්න වගේ තැන්වල ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක ටිකක් මේ අර කලින් කිතක පද කරපු එකත් එක්ක කර්මකාරකයේ කරපු එකත් එක්ක සෑහෙන පැටලෙන ගතියක් තියෙනවා. කෝකද කර්මකාරකයේ කෝකද මේ කියන කතෘකාරකයේ කිතක පදේ කියලා. මෙතනදී උදාහරණයක් එකක් කියවොත් තරණේ බාලාවතාර සූත්‍රයක් කියනවා. දැන් තර ධාතුව තරණය කිරීම අර්ථයනේ දෙන්නේ. කියනවා තරාදීහි ඉන්නෝති. තරාදීහි ඉන්නෝ කියලා සූත්‍රයක් එනවා. ඒ කියන්නේ දැන් මේ සූත්‍ර කියද්දී සරලව අදහසක් හිතට ගන්න. තරාදීහි ඉන්නෝ මොකක්ද අදහස එන්නේ? ඉන්නෝ කියලා ප්‍රත්‍යක්. අන්න ඉන්නෝ කියලා මොකක් හරි දෙයක් වෙන්නයි යන්නේ මේ. තරාදී උඩින් කියලා දුන්නනේ තරණය කියලා. ඒ කියන්නේ එහෙනම් තර ආදී ධාතුන් කෙරෙන් පරව ඉන්න වෙනවා. මොකද්ද? තස්ස ඉන්නෝ ධාත්වන්ත ලෝපෝ. අර යොදන තකාරයට ඉන්න කියන ආදේශය වෙනවා. ඊට පස්සේ දැන් හිතින් හදලා බලන්නකෝ. තර එකතු කිරීම ත. හරිද? තස්ස ඉන්නෝ ඔය තකාරයට ඉන්න කියන ආදේශය වෙනවා. ධාත්වන්ත ලෝපෝච. තර කියන එකේ රකාර ලොප් වෙනවා.
එතකොට ත එකතු කිරීම ඉන්න කියලා තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් ත එකතු කිරීම ඉන්න තින්න කියලා හැදෙන වචනේ. තින්න කියන්නේ ඇයි? එතර වූ කියන අදහස. එතර වූ. ඒකයි කීවේ මේ විදිහට ආදේශ සෑහෙන්නට තියෙන කියන්නේ රාශියක් තියෙනවා. ත කාර්යයට ආදේශ වෙන්නට පුළුවන්. ඒක නිසා දැනට මේ ප්‍රමාණයෙන් මතක තියාගන්න. දෙවෙනි පොතට ගියපුවාම ඔක ඒකේ උදාහරණ සෑහෙනට දීලා තියෙනවා. ඒ වගේම ආදේශයක් දීලා තියෙනවා. පබ්බ තට්ඨෝ නේද? ඉට්ඨ වෙන අවස්ථා ඔන්න විදිහට තියෙනවා. ඉතින් මෙතන විශේෂත්වය තමයි කර්මකාරකයේ සිද්ධ වූ කිතක පද කීවේ. එතනදී කර්මකාරක අර්ථයක් තමයි දෙන්නට උත්සාහ කරන්නේ. මොකද? කියන්නේ කිතකයේ කර්මකාරක සහ කර්තෘකාරක කියන අවස්ථා දෙකක් ඇයි මේ කතා කරන්නේ? කිතකයේ කර්මකාරක අවස්ථාවේදී ඒ සම්බන්ධ වෙන්නේ කර්මයක් එක්කලා නේද? දැන් වනිතාව බත පිසයි. නැත්තම් වනිතාව බත පිසුවායි කියනවා. ඊළඟට වනිතාව විසින් බත පිසින ලදී කියපුවාම මතකද අපි කීවා වනිතාය ඕදනෝ පච්චති කියන එක අතීත කාලයට දාපුවම පච්චි අපච්චි ඒ විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් වනිතාය ඕදනෝ පක්කෝ කියලා අපි කිව්වේ. එහෙමයි. අන්න පක්කෝ කියන රූපය ඕදනෝ මේ කර්මකාරක අවස්ථාවටයි යෙදුනේ. හැබැයි මෙතනදී තියෙන්නේ ගතෝ පුරිසෝ ගාමං ගච්ඡි. අන්න ඒ වාක්‍ය අපට අවශ්‍ය නම් ලියන්න පුළුවන්. කර්මකාරක සහ කර්තෘකාරක අවස්ථා දෙකේ යෙදීමක් නේද? එතකොට ඔක් තේරෙනවා. කර්තෘකාරක කිතක මේක තියෙන වාක්‍යයක්ම ගමුකෝ. පුරිසෝ ගාමං ගච්ඡි. තේරුම පුරුෂයා ගමට ගියේය. ඕකම කිතකයක් යොදාගෙන කියන්න පුළුවන් කොහොමද? පුරිසෝ ගාමං ගතෝ. ඇයි හේතුව? මේ ගතෝ කියන්නේ කර්තෘකාරක කිතකය. කර්තෘකාරක කිතකය. ඒක නිසා මේ ගතෝ කියන කිතක සම්බන්ධ ගාමන් එක්කලද? නැහැ නෑ. පුරිසෝ එක්ක. පුරිසෝ. කර්තෘකාරක. කර්මකාරක අවස්ථාව. ගතෝ කියන එකේ අර්ථය වෙන්නේ මොකද්ද එතකොට සිංහල තේරුම? ගියේය කියනද? මෙන්න මේ අදහසම එන්නේ. ගියේය. ගියේය. ඔව්. නැත්තම් මෙතන ගියේ වෙයි. ගියේ වෙයි. ඔව්. එතකොට ඒක ඔව්. කර්මකාරකයේදී දාසේන ඕදනෝ පචීයි පචීයති කියලා එන්නේ නේද වර්තමාන ක්‍රියාව. එහෙනම් පචීයි අතීත. මේකම ලියන්න පුළුවන් කොහොමද? දාසේන ඕදනෝ පචීයි කියන එක කොහොමද ලියන්න පුළුවන්? දාසේන ඕදනෝ ඕදනෝ පක්කෝ පක්කෝ. මෙතන පක්කෝ කියන වචනේ මේ කිතක සම්බන්ධ වෙන්නේ කාත් එක්කලද? 16 එක්කලද? නෑ ඕදනෝ. ඕදනෝ එක්කලා නේද? කර්මකාරකයි. පැහැදිලිද කියපු කතාව?
මෙතනදී ලිංග විභක්ති වචන භජනය කරලා තියෙන මෙන්න මේ කර්මය හා සමග. පළවෙනි අවස්ථාවේදී කර්තෘ හා සමග. අභ්‍යාසය කරද්දි වැටහෙනවා. ඔය අදහසත් හිතේ තියාගෙන අභ්‍යාසයට යන්න. පැහැදිලි නේද? එතකොට කර්මකාරකය සහ කර්තෘකාරකයේ කිතක ඔය විදිහට තියෙනවා. වෙන ප්‍රශ්න නැහැ නේ. එහෙනම් අපි අදට පාඩම මෙතනින් අවසන් කරනවා. අද දවසෙත් අපි මේ විදිහට පාලි භාෂා අධ්‍යයනයක යෙදුනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හරි හැටි දැනගන්න අර්ථයක් ජීවිතයට ගලපා ගන්නට දරන උත්සාහයක්. එනිසා ඒ තුළ රැස්වුණු හැම කුසලයක්ම මේ වෙලාවේ අපි පුරුදු විදිහට පින් කැමති සියලු දෙනාටම අනුමෝදන් කරමු. සියලු සත්වයෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු සත්මග නිවන් සුවයෙන් සැනසීම පිණිස මේ කුසල දහම් උපකාර කරගනිත්වා කියලා අපි හැමෝටම මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.